नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि මේ පාඩමක් දෙනවා ජවන නියමයේ අප පසුගිය දවසේ සදාරම්මන නියමය පිළිබඳව කතා කළා. ජවන නියමය කියන්නේ ජවන් සිත ඇතිවීම පිළිබඳව පවත්නා ක්‍රමයක්. ඒ ජවනයන් පිළිබඳ වූ නියමය. ජවන් පවත්නා නියමය ජවන නියමය කියලා කියනවා. දැන් පරිත්ත ජවන අර්පණා ජවන කියලා ප්‍රධාන වශයෙන් ජවන් කොටස් දෙකක් තිබෙනවා. කාම ජවන්, අර්පණා ජවන්. කාම ජවනයෝ 29ක්. අප දන්නවා කාම ජවන් 29යි, අකුසල් සිත් 12යි, කුසල් කාමාවචර කුසල් සිත් 8යි, ඒ ක්‍රියා සිත් 9යි. මහා ක්‍රියා 8යි, හසතුප්පාද සිතයි කියන්නේ. ඒ 29ට කාම ජවන්, කාමාවචර ජවන් කියන මේ නම් යොදන්න. ඒ අනිත් ජවන් කොටස තමයි අර්පණා ජවන්. අර්පණා ජවන් යනුවෙන් දක්වන්නේ රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. ඒ භූමි තුනට අයත් ජවන්. රූපාවචර ජවන් 10කුත්, අරූපාවචර ජවන් 8කුත්, ලෝකෝත්තර ජවන් 8කුත්. එහිමයි මේ 26 ඒවාට කියන්නේ අර්පණා ජවන්. ඒ කාමාවචර ජවන් පිළිබඳ වූ නියමය පළමු කොට දැනගන්නේ කාමාවචර ජවන් ඒ චිත්ත වීති වල ලැබෙන විට බොහෝ සෙයින්ම ලැබෙන්නේ සත්වාර සයවරයි කියලා දක්වනවා. ඒ මේ පින්නතුන්ට මතක ඇති ඒ අප කාම ජවන වීති පිළිබඳව කතා කරන විට කාම ජවන් 7ක් යෙදෙන විදිහටමයි ඒවා ප්‍රස්තාර කරන්නේ කතා කරන්නේ. දැන් කාමාවචර රූප අරමුණක්, රූපාරම්මණය ඉදිරිපත් වූ කල්හි චක්සු ප්‍රසාදෙහිට ගැටුණු කල්හි එහි එල්බගෙන හට ගන්නා චිත්ත වීතිය ප්‍රස්තාර කරන විට පංචද්වාරා වජ්ජනයට අනුතුරුව චක්කු විඥානය, සම්පටිච්ඡනය, සම්තීරණය, වොත්තපනය කියන ඒ සිද්දක් වලා ඊළඟට ජවන් 7ක්. ඒ තදාරම්මනත් දෙන්නට කාලයක් තිබෙනවා නම් තදාරම්මන වශයෙන් සිත් දෙකකුත් දක්වනවා. ඒ ජවන් සිත් 7ක් උපදින්නට තරම් කාලයක් නැති අරමුණක් ඉදිරිපත් වුණොත් ජවන් දක්වන්නේ නැතිව වොත්තපන සිත දෙවරක් හෝ තුන්වරක් දක්වලා ඊළඟට
භවාංගය ඉතිරි චිත්තක්ෂණ ගණන භවාංග සිත් වලින් පුරවන. අපි එහෙම ඉගෙන ගත්තානේ. ඒ තදාරම්මන වාරය, ජවන වාරය, වොත්තපන වාරය කියලා එකක් තියෙනවා. වොත්තපන වාරය කියේ වොත්තපණයෙන් අවසන් වන චිත්ත වීති. ඒ ජවන් උපදින්නට තරම් කාලයක් නැති වූ කල්හි ඒ අරමුණට ආයු කාලය ජවන් සිත් 7ක් උපදින්නට තරම් ඉඩ නැතිවන විට වොත්තපණයෙන් චිත්ත වීතිය අවසන් වෙනවා. ඒ කියන්නේ ඒ අරමුණෙහි එල්බගෙන හට ගන්නා සිත් වොත්තපණයෙන් අවසන්. ඒ වොත්තපණය වරක් දෙවරක් තුන්වරක් ප්‍රස්ථාර කරලා ඊළඟට දක්වන්නේ භවාංග. ඒවා වොත්තපන වාරය. එහෙම නැත්නම් පරිත්ත ජවන වීති. ඒ පරිත්තාරම්මන වීතිය කියලා කියන්නේ ඒකට. පරිත්තාරම්මන වීතිය. එහෙම වොත්තපනත් උපදින්නට තරම් කාලයක් නැති අරමුණු ඉදිරිපත් වූ කල්හි ඇසට, කනට, දිවට, නෑහයට, කයට කියන ඒ පංචද්වාරයට භවාංග චලන මාත්‍රයක් සිදු වී ඒ අරමුණේ එල්බගත් සිත් උපදින්නේ නැතිවම ඒ අරමුණ නිරුද්ධ වී යනවා. ඒවා තමයි අපි මෝඝවාර කියලා ඉගෙන ගන්නේ. මෝඝවාර නැත්නම් අතිපරිත්තාරම්මන චිත්ත වීති කියලා. දැන් අපිට තේරෙන්නේ ජවන් නැති වෙන විට කාමාවචර ජවන්. ඒ ජවන් බොහෝ සෙයින් 7 වරක් උපදින. ඒ විදිහටයි ගන්න. 6 වරක් උපදින බව දක්වන. දැන් ඉතින් මේ 7 වර හා 6 වර කියන එක අපිට එහෙම මේ කතා කළ හැකි වුවත් ඒ පිළිබඳව එහෙම උපදන අවස්ථා පිළිබඳව සිතා ගන්නට නම් බොහෝම අමාරුයි. අපිට මේ අවස්ථාවේදී 7ක් උපන්නයි, මේ අවස්ථාවේදී ජවන් 6ක් උපන්නයි කියලා කියන්නට අමාරුයි. එහෙම බොහෝ සෙයින් 7 වරක් හෝ 6 වරක් උපදින බව දක්වන. විශේෂ අවස්ථා වශයෙන් දක්වන මරණාසන්න අවස්ථාව. මේ මරණාසන්න අවස්ථාවේදී උපදින්නේ මරණාසන්න චිත්ත වීතිය ද කාම ජවන වීතිය. ඒ කෙනෙක් ධ්‍යාන ලබා තිබෙන කෙනෙක් වුවත්, මාර්ගඵල ලබා තිබෙන කෙනෙක් වුවත්, මරණාසන්න චිත්ත වීතිය හැම විටම කාම ජවන වීතිය. ඒ මරණාසන්න චිත්ත වීතිය ලැබෙන්නේ කාමාවචර ජවන්. ඒ මරණාසන්න වීතියේදී ලැබෙන ඒ කාම ජවන් අර 7 වර හෝ 6 වර ලැබෙනවයි කියා දක්වන්නේ නැහැ. ඒ අවස්ථාවේදී ඒ සිත හට ගන්නා වස්තු රූපයද දුර්වල බැවින් ඒ ජවන් සින් 5ක් මරණාසන්න ජවන් වශයෙන් උපදින බව දක්වනවා. ඒ මරණාසන්න අවස්ථාවේදී ඒ චිත්ත වීතියේ මරණාසන්න චිත්ත වීතියේ කාම ජවනය, ඒ කාම ජවනයේ වශයෙන් උපදනා ඒ ජවන් සිත කො අකුසල් සිතක් වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් කුසල් සිතක් වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් ක්‍රියාසිතක්. ඒ කාම ජවනය 5 වරක් උපදින බවයි දක්වන්නේ මරණාසන්න ජවන්. දැන් ඊටත් වඩා විශේෂ අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවලදී ඒ 4 වරක් උපදිනවා. සමහර විටක ඔය ධ්‍යාන ලාභී අභිඥා එහෙම දක්වන අවස්ථාවලදී එවිට 5 වරක් උපදින බව දක්වා තිබෙනවා ඒ ජවන්, කාම ජවනය. දැන් බුදුරජාණන් වහන්සේ යමක ප්‍රාතිහාර්ය පහන කාලෙහිදී ඊටත් වඩා අඩු කාලයක් ඒ ජවන් පවතින බවයි පෙන්වන්නේ 4 වරක්. එහෙම ඒ ජවනයන්ගේ පැවැත්ම පිළිබඳව ඉගැන්වෙන කොටස තමයි මේ මරණාසන්න ජවන නියමය කියලා දක්වන්නේ. දැන් 7 වරක් හෝ 6 වරක් කියා දක්වනවා. හැබැයි 7 වරකට වඩා ඒ ජවන් උපදින්නේ නැහැ. කොයිතරම් ඔබ දන්නවා දැන් කෙනෙක් යම් කිසි එකම වැඩක වගේ යෙදී සිටින අවස්ථාවලදී ඒ ඒකාකාර වූම ජවන් උපදින්නට පුළුවන්. අපි කරන ඒ බඳු වැඩ ආගමික වශයෙන් කරන විට භාවනාව කියන
භාවනාවෙහි යෙදෙන කෙනෙකුට භාවනාමය සිත් වශයෙන් උපදින්නේ කුසල් සිත් නේ. ඒ රහතන් වහන්සේ කෙනෙක් නෙවේ නම් කුසල් සිත් උපදින. ඉතින් එකම ක්‍රියාව කියන්නේ එකම අරමුණක් ඕ ඒක සමත භාවනා වශයෙන් හෝ විදර්ශනා වශයෙන් ගන්නා විට ඒ සමතේදී නම් එකම අරමුණක්, විදර්ශනාවේදී නම් අරමුණ නානා වෙනවා. ඒත් ධර්ම වශයෙන් ගන්නා කල එය නාම රූප කියන මේ දෙකෙන් කවරක් හෝ තමයි ඒ අවස්ථාවේදී අරමුණ වශයෙන් ලැබෙන්නේ. ඉතින් එහෙම එකම වැඩක යෙදී සිටින විට ඒ ක්‍රියාව සිදු කරමින් උපදනා වූ ඒ ජවනයන් දිගටම පවතිනවායි කියලා කෙනෙකුට සිතෙන්නට පුළුවන්. එහෙම දිගටම කාම ජවනයන්ගේ පැවැත්මක් නැහැ. කාම ජවනයන් ඒ වැඩිම වාර ගණන උපදින්නේ 7 වරයි ඒ චිත්ත වීතියක. ඊළඟට සිත භවාංගයට වැටෙනවා. නැවතත් අර විදිහට චිත්ත වීති උපදින. භවාංගයට වැටෙනවා. ඒ తত্ত্বය වෙනස් වෙන්නේ අර්පණා ජවන්. අර්පණා ජවන් වලදී නම් ධ්‍යාන සමාපatti වලදී ඵල සමාපatti වලදී ඒ ධ්‍යානසිත එහෙම නැත්නම් ඵලසිත බොහෝ වාර ගණනක් මෙපමණයි කියලා දක්වන්නට බැරි. ඒ ඵලයට සමවැද සිටින කාලය හා ධ්‍යානයට සමවැද සිටින කාලයට අනුව වෙන සිත් උපදින්නේ නැතිව ඒ ධ්‍යානසිත එහෙම නැත්නම් ඵලසිතම උපදිනවා. මේ උපදිනවයි කියන මේ පිනතුන් දන්නවා සිතක් පිළිබඳව කතා කරන විට සිතක තිබෙන්නේ ඇතිවීමක් පැවැත්මක් හා නැතිවීම. උපාද ටිති භංග. ඒ తত্ত্বය සිත පිළිබඳව වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමමයි සිත පිළිබඳව. ඒ සිතක් කාට උපන්නා ඒ සිතක තිබෙන ආයු කාලෙහි වෙනසක් වෙන්නේ. ඒ සිත උපදින්නේ ප්‍රත්‍යඥයෙකුටය, ආර්යෙකුටය, රහතන් වහන්සේ නමකටය, බුදුරජාණන් වහන්සේටය කියලා ඒ සිත පිළිබඳව තිබෙන ආයු කාලයේ වෙනසක් නැහැ. හැම සිතකම තිබෙන්නේ උපාද ඨිති භංග කියන ඒ කුඩා ක්ෂණ 3කින් පරිමිත කාලය. එහෙම වුණා ඒ පුද්ගලයන්ගේ තිබෙන ඥානය ප්‍රඥාව අනුව අර වීති අතරේ උපදනා වූ භවාංග සිත්වල නම් ගණන් වශයෙන් වෙනසක් විය හැකියි. වෙන්නට පුළුවන් වෙනවා. එහෙම වන්නේ ඒ නුවණ මඳවන්නට භවාංග සිත් ගණන වැඩි වෙනවා. මොකද සාමාන්‍යයෙන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් නුවණ නැති තැනැත්තෙකුට ඊතරම් හිතන්නට සලකන්නට දෙයක් නැහැ. ඔහේ ඉන්නවා. එහෙම නුවණ දියුණුවන්නට සිතට වැඩ වැඩි වෙනවා. වැඩ වැඩි වෙනවා කියන්නේ සිතින් කරන දේවල් වැඩි. දැන් අපි භාවනාවම ගැන කතා කරන විට භාවනාව ධර්ම දෙකක් පිළිබඳ වූ දියුණුවක් ඇති කර ගැනීම සඳහා කරන්නක්. එකක් තමයි සමාධිය කියන සමතය දියුණු කිරීම. අනෙක ප්‍රඥාව දියුණු කිරීම. ඒ සමතය දියුණු කිරීම සඳහා ප්‍රඥාව දියුණු කිරීම සඳහා තමයි මේ දෙවදෑරුම් භාවනා තිබෙන්නේ. සමත භාවනා විපස්සනා භාවනා. දැන් ඒ සමත භාවනාවක යෙදෙන තැනැත්තා හෝ විදර්ශනා භාවනාවක යෙදෙන තැනැත්තා හෝ ඒ කාර්යෙහිම නිරතුරු යෙදෙනවා නම් ඒ තැනැත්තාට ඒ කරුණ, ඒ දේ, ඒ ක්‍රියාව, ඒ කර්තව්‍ය සිදු කරමින් උපදනා චිත්ත වීති කොයිතරම් උපදිනවා. ඒ චිත්ත වීති අතරේ භවාංග තිබෙනවා තමයි. චිත්ත වීති අතරේ. නමුත් භවාංග එහෙම ඇති වුණත් චිත්ත වීති සංඛ්‍යාව වැඩි වෙනවා.
චිත්ත වීති ගණන වැඩිනේ. ඒ අරමුණේ යෙල්වගෙන නැවත නැවතත් චිත්ත වීති උපදින. එහෙම උපදින්නේ නැත්නම් වන්නේ භවාංග සිත් ඉපදගෙන යාම. සිත පිළිබඳ වූ නැවැත්මක් නැහැ. සිත නිරන්තරයෙන් ඇති වෙනවා නැති වෙනවා. ඒකයි සිතේ ස්වභාවය. ඒ සිතට අරමුණකුත් තිබෙනවා. ප්‍රකෘති සිත කියන ඒ භවාංග සිතට අරමුණක් තිබෙනවා. ඒ අරමුණ කුමක්දයි කියන එක අපට නම් වැටහෙන්නේ නැහැ. ඒක පෙනෙන්නේ නැහැනේ. භවාංග සිත තිබෙන බවක් වුවද අපට එහෙම දැනෙන්නේ නැහැ. ඒකට හේතුව භවාංග සිතේ තිබෙන ඒ සාන්ත ස්වභාවය හා අනුත්සාහික බව. ඒ භවාංග සිත අනුත්සාහිකයි කියන්නේ ඒ භවාංග සිතේ වීරිය නැතුවා කියන එකම නෙවෙයි. නමුත් ඒ වීරිය මේ වෙනත් සිත්වල ජවන් සිත්වල උපදනා තරමේ වීරියක් නෙවෙයි. ඒ වීරියද මේ වර්තමානික යම් කිසි මෙහිමක් නිසා ඇතිවන වීරියක් නෙවෙයි. අතීත කර්මයක් නිසා ඇතිවන වීරියක්. ඒ භවාංග සිතම එහෙමනේ. භවාංග සිතේ කියන්නේ විපාක සිත. ඒ විපාක සිත පිළිබඳව අපට කළ හැකි දෙයක් නැහැ. දැන් කළ හැකි දෙයක් නැහැ මේ විපාක සිත පිළිබඳව. ඒ විපාක සිත වෙන සිත් නූපදන අවස්ථාවලදී ඇති වෙන එකක්. ඒකනේ දැන් අප කර තිබෙන අපි අතීතෙහි කොට අතීත මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මය නිසා ඇතිවන විපාක ප්‍රතිසන්දිය ඊට අනුතුරුව භවයක්. ඒක මේ භවය පවතින තෙක් නැවත උපදිනවා වෙන සිත් නූපදන අවස්ථාවලදී. වෙන සිත් උපදින්නට අවස්ථාවක් ලැබෙන්නේ මේ භවාංග සිත් ඉපදගෙන යන බැවින්. භවාංග චිත්ත පරම්පරාව තමයි ඒ චිත්ත පරම්පරාව වශයෙන් ගන්නට තිබෙන්නේ. සිත් පරපුර එකකට අනුතුරු එකක් වශයෙන් එහෙම ඉපදගෙන යන. එහෙම ඉපදගෙන යන බවක් නැත්නම් ආකස්මිකව අහම්බෙන් සිතක් උපදින්නට බෑ. මේ චිත්ත පරම්පරාවේ ඊළඟ සිතක් වශයෙන් තමයි චිත්ත වීති ආරම්භ වීමේදී සිතක් උපදින්නේ. ඊළඟ චිත්ත පරම්පරාවේ ඊළඟ සිත. වෙනසකට වන්නේ ඒ චිත්ත පරම්පරාව වශයෙන් පැවැත්ගෙන යන භවාංග සිතෙන් ගනු ලැබූ අරමුණ හැර වෙන අරමුණක එල්බෙන බව. ඒ වෙන අරමුණක එල්බෙන්නට සිත් වලට අවස්ථාවක් ලබා දීම තමයි ආවර්ජන සිතෙන් කරන්නේ. ඒක ආවර්ජන ඒ පැත්තට හැරෙන්නේ. ඒ අරමුණ. අනේ විදිහටයි සිත් පැවැත්ගෙන යන්නේ. එහෙම පැවැත්ගෙන යන ඒ චිත්ත පරම්පරාව වේ තිබෙනවා සිත් කොටස් වශයෙන් නැත්නම් ඒ සිත්වල ಜಾති වශයෙන් කියනවා නම් භවාංග සිතෙන්ම විපාක ಜಾතියට අයිති සිත් තිබෙනවා. ඒ භවාංග සිතට වෙනස් තව ಜಾති තිබෙනවානේ. ඒවා තමයි අකුසල් කුසල් ක්‍රියා සිත් කියලා නම් කරන්නේ. මේ කියන හැම ಜಾතිවලම සිත් චිත්ත වීතිවල ලැබෙනවා. හැබැයි ඒ සුදුසු පරිදි විපාක සිතකුයි ක්‍රියා සිතකුයි අයිමත් විපාක සිතකුයි ඔයගේ කලවමක් නැහැ. ඒවායේ තිබෙනවා ඒවා ඇතිවීමට සුදුසු ස්ථාන සුදුසු තැන් සුදුසු අවස්ථාව. යන්නේ ඒ පිළිබඳව කතාව තමයි ඔය චිත්ත වීති වලින් කරන්නේ. චිත්ත වීති පිළිබඳව කතාවේදී අප ඉගෙන ගන්නේ මෙනම් සිතට පසු මේ සිතයි උපදින්නේ. මේ සිත මීට පළමුව හට ගන්නා සිත. ඔය ආදි වශයෙන් ඒ පෙර පසු සිත් නියමයේ වශයෙන්ම දැනගන්නවා චිත්ත වීති කතාවේ ඉගෙන ගැනීම. අනේ චිත්ත වීති වල ඉගෙනගෙන එක කාරණයක් තමයි මේ ජවන නියමය. ජවන් සිත් පිළිබඳ නියමය. ඒ නිසා ඒ ජවන් සිත් පිළිබඳ නියමෙහිදී කාම ජවන් පිළිබඳවයි පළමු කොට දක්වන්නේ මක් නිසා. ඒ කාම ජවනයන්ගේ තිබෙන උසස්කම නිසා නෙවෙයි. ඒ කාම ජවන් තමයි වැඩි වශයෙන්ම උපදින්නේ. වැඩියෙන්ම උපදින්නේ කාම ජවන්. එය
මාර්ගඵලාධිගමනය කළ ආර්යයන්ට වුණා කෙලෙස් සියල්ලම නැති කළ රහතන් වහන්සේට වුණා කාට වුණා වැඩි වශයෙන් උපදනා ජවන් කොටස කාමයට රහතන් වහන්සේ වුවද උන්වහන්සේ කරන දෛනික ක්‍රියා ඒ ක්‍රියා සිදු කිරීමේදී උන්වහන්සේට උපදින්නේ කාම ජවන් අර්පණා ජවන් උපදන අවස්ථාවක් තිබෙනවා. ඒ අර්පණා ජවන් උන්වහන්සේටත් උපදින්නේ කොයි අවස්ථාවලද? ධ්‍යාන සමාපත්තියකට සමවැදීමේදී අර්පණා ජවන්. ඵල සමාපත්තියට සමවැදීමේදී අර්පණා ජවන්. නිරෝධ සමාපත්තියට සමවැදීමේදී ඒ අවස්ථානුකූලව අර්පණා ජවන් උපදිනවා. කාම ජවන් උපදිනවා. අතරින් ඒ කිවේ චිත්ත වීති අනුව ඵල මේ ජවන් අර්පණා ජවන් උපදන අවස්ථාවක් තියෙනවා. ඒ ධානයට සමවැදීම් වශයෙන් එයින් නැගිටෙයි වූ ධානාංගාදී ප්‍රතිවේක්ෂ මේ අනිත්‍ය ආදි වශයෙන් මෙනෙහි කිරීමේදී උපදන කාම ජවන්. ඒවා අනිත්‍ය ආදි වශයෙන් මෙනෙහි කරන්නේ අර්පණා ජවනයන්ගෙන් නෙවෙයි. ඒ කාම ජවනයන් මේ කරන්නට ඕන. අන්න එහෙම ඒ ජවන් පිළිබඳව ඒ කරුණ මෙහෙම කියන විට අමුතු දෙයක් මෙන් සිතුණාන් අපි ඉගෙන ගත්ත කරුණ මේක අපි චිත්ත වීති පිළිබඳව කතා කරන විට දැනගත්ත දේවල් ඒ දැනගත්ත දේවල් වඩාත් පැහැදිලි වීමට ඒ පාඩමක් ඉදෙන්නේ මේ ජවන නියමයි. ඉතින් අපි අපේ සිත් මේ අවස්ථාවේදී අපි යොමු කරනවා නම් මෙතෙක් අප ඉගෙන ගත්ත ඒ චිත්ත වීති පිළිබඳව දන්නවා. අපි කාම ජවනයන් ලැබෙන චිත්ත වීති ඉගෙන ගත්තා. තදාරම්මන වාරය නැත්නම් අතිමහන්තාරම්මන චිත්ත වීතිය. මහන්තාරම්මන චිත්ත වීතිය නැත්නම් ජවන වාරය. පරිත්තාරම්මන චිත්ත වීතිය නැත්නම් වොත්තපන වාරය. අතිපරිත්තාරම්මන චිත්ත වීතිය. එමෙ මෝඝ වාරය. ඒවා ඉගෙන ගන්න. ඉතින් මේ මෝඝ වාරය හා වොත්තපන වාරය කියන පරිත්තාරම්මන චිත්ත වීතිය කියන වොත්තපන වාරයත් අතිපරිත්තාරම්මන චිත්ත වීතියදී අපි ඉගෙන ගත්ත මේ මෝඝ වාරයත් කියන මේ දෙකේදී ජවන් පිළිබඳව කතාවක් යෙදෙන්නේ නැහැ. මොකද මේ චිත්ත වීතිවල ජවන් ලැබෙන්නේ නැහැ. අතිමහන්තාරම්මන චිත්ත වීති මහන්තාරම්මන චිත්ත වීති කියන මේවල ජවන් ලැබෙනවා. ඉතින් ඒ ජවන් ඒ ලැබෙන චිත්ත වීති ඒ ජවන් ලැබෙන ඒ චිත්ත වීති වල අපි ජවනයන්ගේ ලැබීම ඉගෙන ගත්තේම 7 වරක් කියලා. 7 වරක්. ඒ 6 වර කොයිතැනකවත් ප්‍රස්තාර කොට භවංගයේ දැක්ුවේ නැහැ. මොකද සාමාන්‍යයෙන් ගන්න ඒ විදිහයි. 7 වර. ඉතින් 6 වරකුත් උපදිනවා කියලා එහෙම දක්වනවා. ඒ වේග මන්දය වේගය කියන්නේ සිතට කාම ලෝකයේ රූප ලෝකයේ කියන මේ පංචස්කන්ධේ පවත්නා ලෝකයක සිත වස්තු නිස්රයක් නැතිව පවතින්නට බෑ. සිතට වස්තුවක නිස්රය ඕන. ඒ වස්තුව තමයි හදේ වස්තු නැත්නම් වස්තු රූපය කියලා අභිධර්මයේදී අපේ දැනගන්න. ඒ වස්තු රූපේ නිස්රය නැතිව මේ චිත්ත පරම්පරාව පැවතගෙන යන්නට බෑ. වස්තු රූපේ. ඒ වගේම අනිත් ඒ වස්තු රූපය ඇසුරු කොටම උපදනා සිත් හැර වෙන සිත් උපදින්නට තවත් වමනා කරන වස්තු රූප තිබෙනවා. ඒ නිසා තමයි කාම භූමියෙහි කාම භවයෙහි ඒ වස්තු සයම ලැබෙනවයි කියලා දක්වන්නේ. දැන් අපට මේ කාම ලෝකෙහි මිනිස් ලොව දෙව්ලොව කියන මේ භාවයෙහි වස්තු සයම චක්කු සෝත ධාන ජීවහා කාය හදය කියන මේ වස්තු සයම ලැබෙන. ඒ වස්තු නිස්රේ කරගෙනයි අපට සිත් උපදින. ඒ වස්තුව දුර්වල වූ කල්හි ඒ වස්තුවේ දුර්වලකම යම් යම් කරුණු නිසා සිදුවන්නට පුළුවන්. ඒ නිසායි කියන්නේ හෘදේ වස්තුව දුර්වල කාලෙහි වේගය මඳවන බැවින් ජවනය 5 වරක් උපදී.
මරණාසන්න කාලය, දියේ ගිලීම, උඩකින් වැටෙන අවස්ථාව, මූර්ඡාවන කාලය, සිහිසන් නොමැතිව විසඥ වන කාලය, මව් කුසයේදී හෝ එයින් බිහි වූ ළඟදී ඊතා ලදරු කාලය කියන මේ අවස්ථාවවලදී හෘදේ වස්තුව දුර්වල බැවින් ඒ ජවන් සිත්වල ඉපදීම පස්වරක් කියලා කියනවා. පස්වර. ඒක නියමයෙන්ම කියන්නේ නැහැ. ජවනය පස්වරක් ඇතිවිය හැකිය කිය. මොකද මේ පිළිබඳව පස්වර හෝ හත්වර හෝ සමහර විටක දහස්වර හෝ උපදිනවයි කියන මේ ජවනය ඒ දහස්වරක් උපන්නත් ඊට ගත වූ කාලය කොයිතරම්ද කියලා කියන්නට අමාරු. ඒ තරම් වේගවත් ධර්මයක් විසිත. බුදුහාමුදුරුවෝම වදාරනවා නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං ලහු පරිවක්ත යතයිදං භික්ඛවේ චිත්තං යාවං චිදං භික්ඛවේ උපමාපින සුකරා යාව ලහු පරිවක්තං චිත්ත. ඒ සිත තරම් වේගයෙන් ඇතිව නැතිවන තවත් ධර්මයක් නැති බවයි එයින් කියවේ. උපමාවක් දක්වන්නටද පහසු නැත. ඒ කියන්නේ උපමාවක් නැති බැරි. සිත ඒ තරම් වේගවත්. දැන් සිතේ කියන්නේ ඇති වෙන ධර්මයන්ගෙන් එකක්. ඇති වෙන ධර්මයන්ගෙන් එකක් සිත. ඒ සිත සමගම ඇති වෙන ධර්ම ටික. ඒ වාටයි කියන්නේ චෛතසිකයි. එතකොට සිතයි චෛතසිකයි කියන මේ ධර්ම එක සමාන ආයුෂයක් ඇති ධර්ම. සිත ඇති වෙනකොටම ඇති වෙන මේ චෛතසික, සිත නැති වෙනකොටම නැති වෙන. එතකොට මේ ඇතිවීමයි නැතිවීමයි චිත්ත චෛතසික කියන මේ දෙකම පිළිබඳවයි. එකට උපදින එකට නැති වෙන. චිත්ත චෛතසික. ඉතින් මේ එකට උපදන චිත්ත චෛතසිකයන් ස්කන්ධ වශයෙන් හතරකට බෙදා ගන්න. වේදනා, සංඥා, සංඛාර, විඥාන. එතකොට සිතක් උපදිනකොට වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ඒ සතර නාම ස්කන්ධයන්ගේ ඉපදීම. සිතක් බිඳෙනවයි නැති වෙනවයි කියන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන සතර නාම ස්කන්ධයන්ගේ නැතිවීම. එතකොට ඒ ඇතිවීම නැතිවීම නාම ස්කන්ධ හතර පිළිබඳ. ඉතින් ඒ තරම් වේගවත් ඇතිවීමකුයි බිඳීමකුයි තියෙනවා. ඒ නිසා දැන් සිත ගැන හිතන විට සිත නැතිව අපට කතා කරන්නට බෑ. සිත නිසා සිදුවන ක්‍රියාවක් නේ. නමුත් තනිකර සිතින්ම කෙරෙන වැඩක් නෙවෙයි. තනිකර සිතින්ම කෙරෙනවා නම් මේ කතා කිරීමට උවමනා කරන ඒ අවයව කිසිවකගේ උපකාරයක් නැතිව ඒ අවයව කිසිවකගේ උපකාරයක් නැතිව සිතින්ම ඒක කෙරෙන්නට ඕන. එහෙම සිතින්ම ඒක කරන්නට බෑ. ඒ නිසා සිතින් සිත කතා කිරීමේ සිතක් ඇති වූ කල්හි කතා කිරීමෙන් යුක්ත වූ චේතනාව තිබෙනවා. කතා කිරීම පිළිබඳ වූ චේතනාව. ඒ චේතනාවෙන් යුක්ත වූ සිතක් ඇති වූ කල්හි ඒ චේතනාවට අනුකූල වන රූප ධර්මයන්ගේ ඉපදීමකුත් සිදු වී කතා කරනවා. දැන් එහෙම කතා කරන විට දැන් අපි මේ කතා කරනවා. ඒ කතා කරන විට අපට උපදින්නේ කාමාවචර චිත්ත වීති. කාමාවචර චිත්ත. ඉතින් මේ කාමාවචර චිත්ත වීති උපදිනකොට කියවනේ කාමාවචර ජවන් උපදින්නේ චිත්ත වීතියක හත්වරයි. ඊට වැඩි ගණනක් උපදින්නේ නැහැ. මේ අතරේ ඒ චිත්ත වීතියකට පස්සේ සිත භවාංගයට වැටිලා ආයමත් චිත්ත වීති උපදිනවා. ආයමත් ඒ විදිහටයි සිදුවන්නේ. ඉතින් සමහර විටක කතා කිරීමේදී කෙනෙක් වේගය වැඩි කරනවා. කතා කිරීමේ වේගය එහෙම කතා කරන්නට පුළුවන්.
සමහර විටක වේගයෙන් කතා කරත හැකි අහගෙන ඉන්න අයට කිසිවක් තේරෙන්නේ නැති වෙන පරිදි. දිගටම වේගයෙන් කතා කරන විට අහගෙන ඉන්න අයට තේරුම් ගන්නට බැරි විය හැකි මොනවද කිව්වේ කියලා. එහෙමත් කතා කරත හැකි. දැන් එහෙම වුණා. ඒ කොයි විදිහකට කතාව සිදු වුණා චිත්ත වීථි උපදින්නට ඕනේ. ඉතින් අර වේගවත් කතාවක් කරන විට වහවහ චිත්ත වීථි උපදිනවා. ඒයින් අදහස් කරන්නේ භවාංග ගණන අඩු වෙන එක. භවාංග ගණන අඩු වෙනවා චිත්ත වීථි සංඛ්‍යාව වැඩි වෙනවා. එහෙම වෙන්නට. අනේ වගේ එහෙම චිත්ත වීථි උපදිනවා. නමුත් ඒ උපදින චිත්ත වීථි වල ලැබෙන ජවන් සංඛ්‍යාව වැඩිම වශයෙන් දක්වන්නේ 7යි. අර විශේෂ අවස්ථාවලදී තමයි 5ක් ලැබෙන්නට පුළුවන් කියන්නේ ඒ දුර්වල අවස්ථාව. දැන් යමක ප්‍රාතිහාර්ය පානවා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට මේ පින තුන අහලා තිබෙනවානේ බුදුරජාණන් වහන්සේට තිබෙන ෂඩ් අසාධාරණ ඥානයන්ගෙන් එකක් තමයි යමක පාටිහීරේ ඥානය කියන්නේ. යමක ප්‍රාතිහාර්ය පෑමේ නුවණ. එය බුදුරජාණන් වහන්සේට පමණක් තිබෙන අසාධාරණ ඥාන 6න් එකක්. උන්වහන්සේ හැර වෙන කෙනෙකුට ඒ ප්‍රාතිහාර්ය දක්වන්නට බෑ. ඒන් කරන්නේ යමකේ කියන්නේ දෙකක් කියන එක. යමක ප්‍රකරණය කියලා පොතක් තියෙනවා අභිධර්මෙහි. එයිද පෙන්වන්නේ ඒ යුගල අරගෙන සාකච්ඡා කිරීමක් කරන්නේ. ඉතින් මෙතනත් යුගලයක්. මොනවාද යුගලය? මෙහි දක්වන යුගලය ගින්නයි ජලයයි. ජලය සහ ගිනි. ගිනි ජල. උන්වහන්සේ ශරීරයේ යම් කොටසකින් ගින්දර නිකුත් කරා. ඒ එකම අන්‍යයන්ට පේනවා තවත් කොටසකින් ජලය නිකුත් කරා. ඒ විදිහට ගිනි හා ජලය දිය ගිනි කඳ නිකුත් කිරීම දිය කඳ නිකුත් කිරීම. ඒ ප්‍රාතිහාර්ය බලා සිටින කෙනෙකුට පෙනෙන්නේ එකම වර මේ ගින්නයි ජලයයි නිකුත් වෙනවා වගේ. එහෙත් මේ බලා සිටින කෙනෙකුට එලෙස පෙනුණා. උන්වහන්සේගේ සිත ඒ දෙකම එකවර කරන ආකාරයෙන් උපදනා වූ එකක් නෙවෙයි. ඒ දෙක සඳහා වෙන වෙනම සමාපatti වලට සමවැද අදිෂ්ඨාන කොට ඒ දිය කඳ හා ජල කඳ නිකුත් කරන්නට. ඒක පුදුම එළවෙන විදිහේ ප්‍රාතිහාර්ය. උන්වහන්සේ එක ඇසකින් දිය කඳ නිකුත් කරන අතර අනිත් ඇසෙන් ජල කඳ නිකුත් ශරීරයේ එක කොටසකින් ගිනි කඳ නිකුත් කරන අතර තව කොටසකින් ජල කඳ. එක රෝම කූපයකින් ගිනි කඳ තව රෝම කූපයකින් ජල කඳ. ඒ විදිහට මහා පුදුම ඒ උන්වහන්සේගේ අදිෂ්ඨානය ඒ සමාපත්තියට සමවැද කරන අදිෂ්ඨානය පරිදි. අන්න එහෙම අවස්ථාවලදී ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕන. ඒ ප්‍රත්‍යවේක්ෂා අපි ඉගෙන ගන්නනේ මේ අභිඥා වීති ගැන. ඒ අභිඥා වීති වලදී අප දැනගත්තා මේ අභිඥා පාදක නෙවෙයි ඒකට කිව්වේ පරිකර්ම පාදක ධාන වීතිය, පරිකර්ම වීතිය, අභිඥා පාදක ධාන වීතිය, අභිඥා වීතිය කියලා එහෙම අපි ඉගෙන ගත්තානේ. පරිකර්ම පාදක ධාන වීතිය කිව්වේ Taman යම් අභිඥාවක් උපදවා ගන්නට නම් බලාපොරොත්තු වන්නේ. අපි ගනිමු ඉර්ධි විදයක්. එහෙම නැත්නම් මේ අර දිව්‍ය චක්සුස. දිව්‍යං චක්සුර විඥානය කියන අභිඥා. ඒ නම් උපදවන්නට බලාපොරොත්තු වන්නේ Taman පළමු කොට උපදවා තිබෙන ධ්‍යාන අතුරෙන් චතුර්ථ ධානයට සමවයි. අභිධර්ම නයින් නැත්නම් පංචක නයින් නම් පංචම ධානයට සමවයි. ඒක පරිකර්ම පාදක ධාන වීතිය කියලායි නම් කරන්නේ. පරිකර්මය කියන්නේ දැන් මේ පවත්වන්නට යන නැත්නම් උපදවන්නට යන
අභිඥාව සකස් කර ගැනීම වශයෙන් ඊට සිතේ සුදුසුකම ඇති කර ගැනීමට පළමු කොට කරන වැඩේ තමයි ඒ පාදක ධානයට සමවදින. එතකොට මේ ධාන සමාධිය නිසා සිත හොඳ තැන්පත් බවකට පත් වෙනවා. ඒක පරිකර්ම පාදක. ඊළඟට ඒ නැගිටලා කියන්නේ ඒ ධාන සිතින් ඉවත් වී ධාන සිත ඉවත් කොට කාම ජවන වීතියකින් කෙරෙන අදිෂ්ඨානයක් නැත්නම් ප්‍රත්‍යවේක්ෂාව අදිෂ්ඨානයක්. ඒකට කියන්නේ පරිකර්ම වීතිය. ඒ පරිකර්ම වීතියේදී ලැබෙන්නේ කාම ජවන. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ කියන උන්වහන්සේලාට ඒ කාම ජවනය ක්‍රියා ජවන. ඥාන සංප්‍රයුක්ත ක්‍රියා ජවන. දැන් අන්න ඒ විදිහට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ යාමක ප්‍රාතිහාර්ය පෑම සඳහා ශරීරයෙන් ගිනි දළු නිකුත් කරන්නට උන්වහන්සේ පළමු කොට සමවැදිය යුතුයි තේජෝ කසින සමාපත්තියට. ඊළඟට අදිෂ්ඨානය කරන්නට ප්‍රත්‍යවේක්ෂාව කරන්නට ඕන. ඉන්පසු නැවතත් ඒ තේජෝ කසන සමාපත්තියට සමවැද මේදී තමයි අර ගිනි නිකුත් වන්නේ. ඒ අදිෂ්ඨානය කළ පරිදි. අන්න ඒ විදිහට උන්වහන්සේ දක්වන ඒ යමක ප්‍රාතිහාර්යදී වරින් වර පිළිවෙලින් තේජෝ කසිනයට සමවැද කරන ගිනි සමූහය ගින්දර නිකුත් කිරීමේ ප්‍රාතිහාර්ය දක්වනවා. ජලය නිකුත් කිරීමේ ප්‍රාතිහාර්ය පෑම සඳහා ආපෝ කසින සමාපත්තියට සමවැද ඒ කරන්නට ඕන. ඉතින් වෙන වෙනම සමාපatti එකම නෙවෙයි. එකම චිත්තාචාරය නෙවෙයි. එකම චිත්ත වීතිය නෙවෙයි. වෙන වෙන චිත්ත වීති උපදින්නේ. නමුත් කොයිතරම් වේගයෙන් මේ සිදු වෙනවද කියතොත් දක්නව අයට මේවා වෙන වෙනම සිදුවන දේ හැටියට නෙවෙයි එකවර සිදුවන සිද්ධි හැටියට පෙනෙනවා. අන්න එහෙම ඒ වේගවත් භවයේ කීවේ එතන සිතක තියෙන වේගය නෙවෙයි. සිතක තියෙන වේගය යන අදහස් කරන්නේ ඒ ඉක්මන්කමයි කියනවා නම් එහෙම සිතක ඉක්මන්කමක් නෑ. කොයි සිත ගත්තත් ඒ සිතේ තිබෙන්නේ උපාද තිතිප. ඒක වැඩි වෙන්නෙත් නෑ අඩු වෙන්නේ. එහෙනම් මේ වේගවත් ක්‍රියාවක් සිදු වෙනවයි කියනවා නම් එයින් ගත යුතුව තිබෙන්නේ කුමක්ද? භවාංග ප්‍රවාහයේ තිබෙන අඩුව. භවාංගයේ ඉපදීම. ඒ නිසායි උන්වහන්සේට ඒ වගේ අවස්ථාවලදී උපදින්නේ ප්‍රත්‍යවේක්ෂා ජවනය සතර වරක් හෝ පස් වරක්. සතර වරක් හෝ පස් වරක්. දැන් එහෙම විශේෂ අවස්ථාවක් තිබුණා. අර මේ පිනතුන් දන්නවනේ නන්දෝපනන්ද දමනය කියන. ඒ නන්දෝපනන්ද නාගරාජාව දමනය කිරීමට බුදුරජාණන් වහන්සේ සමගයේ අවස්ථාවේ සිටි සරියුත් හාමුදුරුවන් ප්‍රධාන නොයෙක් රහතන් වහන්සේලා ඉදිරිපත් ස්වාමීනි මම නන්දෝපනන්දයන් දමනය කරන්න. බුදුරජාණන් වහන්සේ කාටවත් අවසරය දුන්නේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේ ඉදිරිපත් වූ කල්හි ඒ අවසරය දුන්නා. මොකද ඒකට හේතුව ඒ ඉර්ධිමතුන් අතරින් අග්‍රස්ථානයේ සිටියේ මුගලන්. උන්වහන්සේට ඒ වහා සමුප්පත්තියට සමවදින්නට පුළුවන්කම තිබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය පරිදි ඒ නන්දෝපනන්ද දමනය කළේ. ඒක අවස්ථාවක අර නන්දෝපනන්දයාගේ විෂධූමය නිකුත් කරන අවස්ථාවේදී පෙරපසු නොවි ඒ අවස්ථාවේදීම සමවතට සමවැදීමේ බලය නොතිබුණේ නම් පරාජයකට විනාශය. අර ඒ අවස්ථාව මගහැරෙන්නේ නැතුව ඒ අවස්ථාවේදීම નિયમિત මොහොතේදීම
ඒ සමාපත්තියට සමවැදීමේ ශක්තිය තිබුණා මුගලන් මහරහතන්. උන්වහන්සේට ඒ නිසා ඉඩ දුන්නා කරන්න. ඒ නන්දෝපනන්දක. අනේ එහෙම දැන් මන්ද ප්‍රඥ තික්ක ප්‍රඥ කියන ප්‍රශ්නයත් අපි දැනගත්තා. දැන් පස්වරක් සතරවරක් කියන තැනදී දැන් ඔය විදිහේ අවස්ථාවලදී පස්වරක් සතරවරක්. පස්වරයි කියලා දක්වන්නට තිබෙන්නේ මන්ද ප්‍රඥා. සතරවරක්යි කියලා දක්වන්නට තියෙන්නේ තික්ක ප්‍රඥා. තියුණු නුවණ ඇති එක. එතන ඒ බෙහෙදයට කරුණ දක්වන්නේ නුවණ. නුවණ ඥානය ප්‍රඥාව. ඒ නිසා ප්‍රඥාව හැම කටයුත්තකදී ප්‍රඥාව ලෞකික වූද ලෝකෝත්තර වූ ඒ හැම ක්‍රියාවකදීම හැම කටයුත්තකදීම ප්‍රමුඛ වන ධර්මය ප්‍රධාන වන ධර්ම. ඉන්ද්‍රිය කතාවේදී බල කතාවේදී බෝධ්‍යංග කතාවේදී මාර්ගංග කතාවේදී කියන මේ හැම තැනකදීම ප්‍රඥාවයි කියන නුවණටයි ප්‍රධාන තැන ලැබෙන්නේ. ඒ හා සසඳන විට අනිත් හැම එකකටම ලැබෙන්නේ අප්‍රධාන තැන. අප්‍රධාන. ඉන්ද්‍රිය කතාවේදී ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් ප්‍රධාන ඉන්ද්‍රිය ධර්ම දෙක තමයි සමාධින්ද්‍රියයි ප්‍රඥේන්ද්‍රියයි. සත්ඉන්ද්‍රිය විරීන්ද්‍රිය සතින්ද්‍රියයි කියන ඒවා අප්‍රධානයි. නමුත් ඒවා නැතිව සමාධින්ද්‍රිය ප්‍රඥේන්ද්‍රිය වඩන්නට බෑ දියුණු කරන්නට. ඒ නිසා ඒවා ඕන. ප්‍රධාන දෙක සමාධින්ද්‍රියයි පඤ්චේන්ද්‍රියයි. ඒ දෙකෙනුත් ප්‍රධාන වන්නේ ප්‍රඥේන්ද්‍රිය. ප්‍රඥා. ඉතින් අනේහිම ඒ ධර්මයන් පිළිබඳව තිබෙනවා විශේෂකම්. ඒ විශේෂ වූ නුවණ තමයි හේතු වන්නේ. මේ ජවන් ප්‍රවාහය පිළිබඳ වූද වෙනස සිදු කිරීම. ඒ වගේම භවාංග පිළිබඳ වූද වෙනස වීම. සාමාන්‍යයෙන් උනා ඒ නුවණ තියෙන තැනැත්තා ඒ නුවණ උපතින්ම ලත් නුවණ තියෙන කෙනෙක්. වුණත් ඒ තැනැත්තා මේ තමාගේ මේ ජීවිතය ඔය නිකම්ම ගත වෙන්නට ඉඩ හරිනවයි කියලා හිතන්නට බෑ. නුවණ තිබේ නම් ජීවිතේ ඔය යන විදිහට ගියාවේ කියලා. එහෙම ඉන්නේ නෑනේ. නේ? එහෙම ඉන්නේ නෑ. ඒ ජීවිතයෙන් ගත යුතු ප්‍රයෝජනය යහපත සිදු කර ගැනීමට ඒ තැනැත්තා යොමු වෙනවා. සමහර විටක ඒ தત્ත්වයේ Tamanට නොලැබී යන්නට ඉඩ තිබෙනවා. ඇතැම් විට Tamanට ලැබෙන පරිසරය අනුව. අපි ගන්නු ගෙදරක සිටින මව්පිය ආදී ඒ වැඩිමහලු අයගෙන් එබඳු වෙනසක් ඇතිවීමට රුකුලක් නැත්නම් ඒ අයගේ හැසිරීමෙන් පැවැත්මෙන් කටයුතු කිරීමෙන් එවිට දරුවන්ට වුවත් මේ தත්ත්වය ඇති වෙන්නට බෑ. පූර්වකෘත පින්කම් නිසා සිදුවන්නට බැරිත් නෑ. නමුත් සාමාන්‍යයෙන් ගන්න විට අර ගෙදර පරිಸ್ಥಿತಿ ඊළඟට ඇසුරු කරන්නට ලැබෙන අයගෙන් එබඳු අවවාදයක් අනුශාසනයක් පිළිබඳව අහන්නට දැනගන්නට නොලැබුණොත් එවිටත් ඒ පැත්ත පෙනෙන්නේ නැහැ. එහෙමනේ දැන් හුඟ දෙනෙකුට ජීවිතේ යන්නේ. බොහෝ දෙනෙකුට ජීවිතේ යන්නේ ඔය උපන්නා. ඉතින් මොන හරි කනවා බොනවා යමක් සොයා ගන්නවා නේ? සොයා ගන්නවා. ඉතින් ඒ අය හිතනවා හොඳට කාලා බීලා මේ නෑයන් මිතුරන් සමග හොඳට සුවහදව සාකච්ඡා කරමින් විනෝද වෙමින් කාලය ගෙවලා මැරිලා යන එක තමයි මේ ජීවිතයෙන් ලබන්නට තිබෙන ප්‍රයෝජනය. එහෙමනේ හිතන්නේ. ඊට වඩා වෙනසක් මේ ජීවිතයෙන් සිදු කර ගන්නට ඕනේ කියලා යමෙකුට සිතෙතෝ. ඒ නුවණ නිසායි වා. වෙන එකක් නිසා නෙවෙයි. මෝඩකමින් නෙවෙයි. ඒ නුවණ නිසා. නමුත් ඒ නුවණ තව කෙනෙකුට පෙනෙන්නට පුළුවන් හරි මෝඩකමක්.
එහෙම හිතන්නට පුළුවන්. ඒකනේ අර දෙව්දුවකුත් එක හාමුදුරුවෝමකගෙන් ඇහුවේ බුද්ධ කාලෙදීම. මොකද වික්ෂුව ඔබ මේ හොඳටම කළු කෙස් ඇති භද්‍ර යෞවනයේහි සිටින ඔබ මේ කල්ගත වෙලා ඉදිරියේදී අනාගතයේදී ලැබෙන්නට තිබෙන සැපක් බලාපොරොත්තු වෙත් මේ හොඳ තරුණ වියෙහිදී ලබන්නට තිබෙන සැපය අත්හැරලා ඉන්නේ. එහෙම ඇහුවනේ. සමිද්ධි කියන හාමුදුරුවෝ එහම් පුරුදු නැහැ. මම මේ අර తాවකාලික වූ ඒ සැපයි කියන එක අත්හැරලා සාන්දෘෂ්ටිකව ලබන්නට තිබෙන සැපක් පිළිබඳවයි මා මේ උත්සාහ කරන්නේ. අන්න ඒක පෙරෙන්නේ නුවණට. ඒක නුවණට. අන්න ඒ නිසා නුවණ හැම විටම කෙනෙකුට උපකාරයි. එබැවිනි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ පළමු කොටම ආදිමේව විසෝධේහි කුසලානං ධම්මානං කෝචාදි කුසලානං ධම්මානං සීලංච සුවිසුද්ධං දිට්ඨිච උජුක්ඛං. භික්ෂුන් වහන්සේ නමකට ඒ හඳුරු ඇහුවා මේ බුදු ප්‍රජානන් වහන්සේ දක්වන පිළිවෙල. ඒ පිළිවෙලෙහි ගමන් කිරීමට මට කොටින්ම යමක් කියා දෙන්න. ඉතින් බුදුහාමුදුරුවෝ දාලා ආදිමේව විසෝධේහි කුසලානං ධම්මං. කුසල ධර්මයන්ගේ මුලම පිරිසිදු කරන්න. මුලම කුසල ධර්මයන් පිළිබඳ වූ මුල්ම අවස්ථාව මුල්ම කරුණ පිරිසිදු කරන්න. උන්වහන්සේම අහනවා ඒ ප්‍රශ්නය මතු කරනවා කෝචාදි කුසලානං ධම්මං. කුසල ධර්මයන්ගේ ආදිය මුල කුමක්ද? සීලංච සුවිසුද්ධං දිට්ඨිච උජුක්ඛං. තා පිරිසිදු සීලයත් ඇද නැති දෘෂ්ටියක් දිට්ඨිච උජුක්ඛං. මොකද්ද මේ දිට්ඨිච උජුක්ඛා කියේ? නුවණ, සම්‍යක් දෘෂ්ටි. සම්‍යක් දෘෂ්ටි. ඒකට සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව තිබෙන ඇදකුඩ තිබිය හැකි. දැන් අපට තිබෙනවා කර්මය පිළිබඳ වූ විශ්වාසය. නමුත් ඒ කර්මය පිළිබඳ වූ තිබෙන විශ්වාසය ඒ දැනීමක් තිබෙන්නට පුළුවන්. එය වැරදි කරුණ වලින් දුර්වල විය හැකි, ඇදවිය හැකි. කවුරු හරි හිතුවොත් අපට සිදුවන මේ හැම සිද්ධියක්ම හැම දෙයක් పూర్වයේහි අප කළ කර්මය නිසායි කියලා අන්නේ කර්මය පිළිබඳව තමා ඇති කරගෙන තිබෙන ඒ විශ්වාසය සමහර විටක කර්මය නිසා විපාක ලැබෙනවයි කියන මේ නුවණ පිළිබඳව ඇතිවන ඇදයක් වෙනවා ඒක. හැමදේම කර්මය නිසා වෙනවයි කියනවා. නේ? එතකොට අපට බඩගිනි වෙන්නේ කර්මය නිසා. නේ? කර්මය නිසා සමහර විටක අප ලෙඩ වෙනවා. ඒ ලෙඩ වෙන හැම ලෙඩක්ම කර්මය නිසා. එහෙම ගන්නට. එහෙම කියන්නේ. දැන් කවුරු හරි මිනිහෙක් එයාට කොයිතරම් යහළුවන්ගෙන් මිතුරන්ගෙන් වෛද්‍යවරුන්ගෙන් කියන හැම දෙනාගෙන් අවවාද අනුශාසනා ලැබුණා මත්පැන් බොන්නට එපා. ඒ අවවාදයේ අනුශාසනය නොපිළිපැද ඒ අවවාදයට අනුශාසනයට පටහැනිව දිගටම මත්පැන් බීලා ඔහුගේ යකෘතය නැත්තම් මේ මොකද්ද liver එකේ කියන එක නරක කරගෙන විපතටපත් වෙනවා. කෙනෙක් කියතොත් ඔහුගේ මේ පූර්ව කර්මය නිසා වුණු දෙයක් කියලා ඒක වැරදි. ඒක වැරදි. ඒක පූර්ව කර්මය නිසා නෙමෙයි. ඒක මෙලොව කර්මය නිසා සිදුවෙච්ච එක. ඔහු කරපු වැරද්ද නිසා. දැන් බුදුරජාණන් වහන්සේගේ තිබෙන සර්වඥත්වය නිසා එකිනෙක කෙනා පිළිගෙන තිබුණු සමහර විටක හරි කරුණු වල තිබෙන වැරදි උන්වහන්සේ දැක්ක. කර්මය කියන එක ඇත්ත දෙයක්. කර්මයක් තිබෙන.
ඒ නිසා තමයි විපාකයක් ලැබෙන්නේ. කම්මා විපාක. නමුත් ඒ කර්මයේ පිළිබඳව තිබෙන්නට ඕනේ පිරිසිදු නිවැරදි දැනුමක් කියන්නේ. ඒ පිරිසිදු නිවැරදි දැනුමක් ඇතිවන්නට නම් ඒ තැනත්තා නුවණැත්තෙක් වෙන්නට ඕන. ඒ නුවණ දියුණු කරන්නෙක් වෙන්නට. නුවණිනුයි ඒ කාරණේ දැනගන්නට තිබෙනවා. ඉතින් නුවණ උපදවා ගන්නට තව නිකම්ම නුවණ ආකස්මිකව ලැබෙන්නේ නැහැ. නුවණ උපදවා ගන්නට ඔහුට ශ්‍රද්ධාවකුත් තිබෙන්නට ඕන. ඒ ශ්‍රද්ධාව කියන්නේ කර්මයේ පිළිබඳව ඔය නානා ක්‍රම නානා ප්‍රකාර තත්වයන් අපගේ නුවණට වැටහෙන්නක් නෙවෙයි. ඒ පිළිබඳ තත්වාකාරය දැනවදාරලා දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා වහන්සේ කෙරෙහි තිබෙන්නට ඕන අපට විශ්වාස පිළිගැනීම, ඇදහිීම, ශ්‍රද්ධාව කියන එක තියෙන්නට ඕන. උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන විට උන්වහන්සේගේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති. බුදුරජාණන් වහන්සේ නමක් ඇතිවන්නට බෑ උන්වහන්සේ අවබෝධ කරන ලද ධර්මයක් නැත්නම්. ධර්මය අවබෝධ කිරීම නිසායි උන්වහන්සේ බුද්ධ කියන නම ලබා ගත්තේ. නැත්නම් ඒ නම උන්වහන්සේට ලැබුණේ. එසේ නොවේ නම් උන්වහන්සේව හඳුන්වනවා ඇති සිද්ධාර්ථ කුමාරයෝය කියලා. එහෙම නැත්නම් සිද්ධාර්ථ තාපසයන් වහන්සේ කියලා හෝ වෙනත් නමකින්. උන්වහන්සේ මේ ධර්මාවබෝධය කළ බැවින් තමයි බුද්ධ කියන නම. එතකොට අවබෝධ කළ යුතු ධර්මයක් නැත්නම් බුද්ධ කියන කෙනෙකු ඇතිවන්නේ නැහැ. ඒ නිසා ඒ අවබෝධය කළ ධර්මය තමයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. ඒ පිළිබඳ විශ්වාසය. ඒ ධර්මය අවබෝධ කොට උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ කළ ධර්මයට අනුව පිළිපැද්දා. ඒ පිළිපැද්දේ කවුද? උන්වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ ධර්මයේ කෙරෙහි විශ්වාසය ලැබුව අය. ඒ විශ්වාසය ලැබුවේ නැත්නම් පිළිපැදීමක් කරන්නට සූදානම් වෙයිද? ස්වාමීනි මාව මහාන කරගන්නේ නැත්නම් මම ඔබ වහන්සේගේ ශාසනය මහාන වෙනවා මම මේ පිළිවෙත් පුරනවායි කියලා ඒ විශ්වාසය නැතුව කරයි නෑ. ඒ විශ්වාසය ශ්‍රද්ධාව. පිළිවෙත් පිරීම නිසා මොකද වුනේ? ඒ පිළිවෙත් පිරීම නිසා උන්වහන්සේ යම් ධර්මයක් අවබෝධ කොට වදාලා නම් පරෝපදේශ රහිතව මේ පරෝපදේශ සහිතව ඒ ධර්මයන් මේ පිළිපදින්නන් අවබෝධ කළා. ඒ අවබෝධ කළ පිරිස උන්වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවක පිරිස ඒ අවබෝධය කළා. ඔව්හු ඇතුළත් වෙනවා යුගල වශයෙන් 4කට. පුද්ගලයන් වෙන වෙනම ගත්තම 8කට. ඒ නිසායි චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලානි. ඒ සංඝයා වහන්සේ. ඒ සංඝ රත්නය. සංඝ රත්නය කියන්නේ කාටද සංඝ රත්නය කියන්නේ? පුරුෂ යුගල 4ක් හා එහෙම නැත්නම් පුද්ගල වශයෙන් 8 දෙනෙක් වූ සංඝ රත්නය. දැන් හැමදෙනාම හිතනවා හැමදෙනාම කතා කරන විට සංඝ රත්නයෙන් අවසරයි. ඒ තැනක ඉන්නවා නම් හොඳයි. මේ අෂ්ටාර්ය පුද්ගලයන්ට වැටෙන පිරිස. අනේ ඒකෙන් පේන්නේ දැන් මේ ශාසනය එහෙම පිටින්ම ගත්තා. මුදුන නුවණ ප්‍රඥාව. පටන් ගැනීම ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවෙන් පටන් ගෙන යන්නට. ශ්‍රද්ධාව නැත්නම් මේ එකක්වත් ලබන්න බෑ. මේ එකක්වත් ලබන්න. නුවණ කියන එක නැතුව බෑ. ඉතින් ශ්‍රද්ධාව ඇති එක්කෙනාට ඒකම නුවණ තියනවා නම් ඒ නුවණත් ඒකම උපදවා ගත්තා නම් කොයිතරම් හොඳද? ශ්‍රද්ධාව. ඉතින් මේවා දැන් අපට ශ්‍රද්ධාව නැතුව නෙවෙයි තියෙන්නේ. ශ්‍රද්ධාව නැත්නම් අපට කොයි වෙලාවකවත් කුසල් සිතක් උපදින්නේ නැහැ. කොයි වෙලාවකවත් උපදින්නේ. බුද්ධ ආදී පිළිබඳව ශ්‍රද්ධාව හෝ කර්මඵල පිළිබඳව ශ්‍රද්ධාව හෝ නැත්නම් කුසල් කියන ඒවා ඇතිවන්නේ නැහැ. කුසල ස්වභාවයෙන් නැත්නම් කුසල් ස්වરૂපයෙන්
දිට්ඨියෙන් යුක්ත වූ අකුසල් උපදින්නට පුළුවන්. සමහරව ඒක දන්නේ නැහැ. සමහරුන්ට උපදනා වූ දිට්ඨිගත සම්පයුක්ත අකුසලය ඔව්හු සලකනවා කුසලයක් කියලා. ඒක නොපෙනෙන බැග. ඒ නිසායි අර ආදියම පිරිසුදු කරන්නට කියන්නේ. ආදියම මුලම මොනවද? කුසලයන්, කුසල ධර්මයන්. ඒ කුසල ධර්මයේ කියන විට කුසල ගවේෂී කියලා බුදුරජාණන් වහන්සේට කියුණා. නැමෙතන් වහන්සේව ප්‍රසිද්ධ වුණා. උන්වහන්සේ තමන් වහන්සේ ගැන සඳහන් කළා එක කලකදී. කිං කුසල ගවේෂී. කිං කුසල ගවේෂී කියන්නේ කුසල් නම් කවරේදයි සොයන්නා කියන එක. කිං කුසල ගවේෂී. ඒ නම වහන්සේට යෙදුනේ නිවන් සොයා යන ගමනේ. නිවන් සොයා. නිවනයි කියන්නේ කුමක්ද? මේ අකුසල් සහිත වූ සියලු සංස්කාර ධර්මයන්ගෙන් තොර වූ ස්වභාවය තමයි නිවන කියන්නේ. නිවන. ඒ නිවන අකුසල් පමණක් නෙවෙයි. සියල්ලම සියලු සංස්කාර ධර්මයන්ම අත්හල තැන. අත්හල ස්වභාවය. ඒ එකක්වත් නිවනේ නැහැ. එයයි උන්වහන්සේ සොයාගෙන. ඒ සෙවීම කරන තැනත්තා ඒ නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම කල යුතු වන්නේ කුමකින්ද? ඒ කුසලයෙන්. කුසලයෙන්මයි ඒ සාක්ෂාත් කිරීම කරන්නේ. ඒ සඳහා උපකාරක කුසල තිබෙන. ඒවා කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන ඒ උපකාරක ඒවා. ඒ කුසලය කියන මේ වචනයෙන් අදහස් කරන ඒ නිවන ලබනම නැත්නම් නිවන සාක්ෂාත් කරනම කුසල් වශයෙන් තිබෙන්නේ හතරයි. ඒ ලෝකෝත්තර කුසල. ඒ නිසා කුසල් කියන වචනයට දෙන තේරුමක් තිබෙනවා. ලාමක වූ අකුසල ධර්මයන් සොලවන, කම්පා කරන, විනාශ කරන ධර්මවලට කුසල් කියන්නේ. කාමාවචර කුසලයෙන් ගෙනුත් එහෙම කම්පාවක්, සැලවීමක් කරනවා. කාමාවචර කුසල් සිත උපදවාගෙන සිටින තුරු අකුසල් වලට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒවා පහ වී තිබෙනවා. ඒක ප්‍රහාණයක්, තදංග ප්‍රහාණ. රූපාවචර, අරූපාවචර කුසල් උපදවාගෙන ඒ කුසල් පිරිහෙන්නට නොදී ඒ ශක්තිය තමා තුළ ඇති කරගෙන තිබෙන තාක්කල් ඒ අකුසල ධර්ම යටපත් වී පවතින. ඒට කියනවා විස්තම්බන ප්‍රහාණ, දුරු කිරීම. එහෙම වුණත් අකුසල ස්වභාවය නැත්නම් අකුසල් උපදින ශක්තිය තමා තුළ නැතිව ගිහින් නැහැ. අකුසල් උපදින ශක්තිය තමා තුළ නැති නොකොට නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන්නට බෑ. ඒ නිර්වාණය සාක්ෂාත් කිරීමට අකුසල ධර්ම යන් පිළිවෙලින් නැති කරන්නට. ඒ නැති කිරීම තමයි මාර්ග කුසල් හතරින් කෙරෙන්නේ. ඒ නිසා කුසල කියන නමෙන් අදහස් කරන්නේ අකුසල් නැති කිරීම කියන විධාංශනය නම් ඒ කුසල් කියන නම ඉඳුරාම සුදුසු වන්නේ ලෝකෝත්තර කුසල් සිත් හතරට. ඒ වයින් තමයි එහෙම පිටින් නැති කර දමන්නේ ඒ අකුසල ධර්මයන්, ක්ලේශ ධර්ම. අනිත්වා ඒ ගමනට නැත්නම් ඒ තැනට පැමිණීමට උදව් කරන කුසල, උපකාරක කුසල. එහෙම නැත්නම් ඒවායේ වෙන උපකාරයක් තිබෙනවා. ඒ උපකාරය මොකක්ද? ඒ කුසල් උපදවා ගැනීම නිසා ඒවායේ කර්ම ශක්තියෙන් ඒවායින් ගෙන දෙන විපාකය ලබන්නට පුළුවන්. ඒ විපාක වශයෙන් සුගති භවයන්හි උපදින්නට ලැබෙනවා. සතර අපායෝත්පත්තියක් නොලබන. දැන් මේ කුසල් කියන ඒවා ද මේ ජවනයන්ට ඇතුළත්. එතකොට කුසල ජවන් අපට තිබෙනවා, අකුසල ජවන් අපට උපදින. ඒ දෙක හැර වෙන ජවන් අපට උපදින්නේ නැහැ. අප ගැන කතා කරනවා නම්. රහතන් වහන්සේට ක්‍රියා ජවන්. ඒ ජවන් ඉපදීම පිළිබඳ ඒ වෙනස තිබුණා. ජවන නියමයේදී
මේ ජවන් වල උපදනා වූ වාර ගණන එලෙස දැනගන්නට ඕන විශේෂයකට තිබෙන ඔය කාමාවචර ජවන් පිළිබඳ තත්ත්වය. අනිත් ජවන් පිළිබඳ එහෙම ඒ තරම්ම විශේෂයක් නැහැ. ඒත් තිබෙනවා කියන්නට තව ඉදිරියේදී අපි කියනවා. මොකද සමහර ජවන් තිබෙනවා එකවරයි එක සිතයි ජවන කෘත්‍යයෙන් ලැබෙන්නේ ඒ ජවන වාර. අර්පණා ජවන්. තවත් අවස්ථාවලදී ජවන් දෙකයි උපදින්නේ. ඊට පස්සේ සිත් ඉපදීම නවතිනවා. විරෝධ සමාපත්තිය අපි කියනවා. තව අවස්ථාවකදී මේ ජවන් වල සංඛ්‍යාවක් දක්වන්නේ නැහැ. කොයිතරම් කාලයක් හෝ උපදින්නට පුළුවන් අර්පණා ජවනේ. ඒ ධ්‍යානෙන් නැගිටින තුරු නැත්නම් ඵලයෙන් නැගිටින තුරු ඵල සමාපත්තියෙන් නැගිටින තුරු. අනේ මේ විදිහේ විශේෂයන් තිබෙනවා. අපි ඒවා අනිත් දවසේදී කතා කරමු. මම හිතන්නේ මේ අර අප කියපු යමක ප්‍රාතිහාර්ය පාන අවස්ථාවලදී අර ප්‍රතිවේක්ෂා ජවනය 4 වරක් හෝ 5 වරක් හෝ 4 වරක් කියලා ඒ යමක ප්‍රාතිහාර්ය පිළිබඳව මා මේ පින්නතුන්ට ඊතරම් පැහැදිලි විස්තරයක් කළේ නෑ. මම හිතන්නේ කියන්නට තරම් අපට කාලයක් නැති වෙයි. මා කිව්වා බුදුරජාණන් වහන්සේ තේජෝ කසින සමාපත්තියට සමවැද සමවදින. අපි ගනිමු පළමු කොට සමවදින. ඒ සමවැදීමට කියන්නේ කලින් මෙන්න පරිකර්ම පාදක ධ්‍යාන. ඒක පරිකර්ම. දැන් ගිනි කඳු නිකුත් කිරීමට පාදක කර ගැනීම. ඒකට ලෑස්ති වීම, සූදානම් වීම වශයෙන් උපදවන ධ්‍යාන සමාපත්තිය තමයි පරිකර්ම පාදක ධ්‍යාන. ඊළඟට ඒ ධ්‍යානෙන් නැගිටලා ප්‍රත්‍යවේක්ෂා ජවනයන් උපදවනවා. එහි ඇතුළත් උපේක්ෂා ඒකාග්‍රතාවන් කියන ඒවා ඒ ධ්‍යානාංගයන් සලකා බලන. ඒ කියන්නේ ප්‍රතිවේක්ෂා ජවන. ප්‍රතිවේක්ෂා කියන එක නුවණින් සැලකීම. ඒ ධ්‍යානයේ අංග දෙකකින් යුක්තයි. උපේක්ෂා ඒකාග්‍රතාව. ඒ අංග දෙක ප්‍රතිවේක්ෂා කරන. ඊළඟට ඒ ප්‍රතිවේක්ෂා ජවනයේ තමයි අර 4 වරක්. කාමාවචර ජවනයක් එක. ඥාන සංප්‍රයුක්ත කාමාවචර ක්‍රියාසිත 4 වරක් උපදින. බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ උඩුකයින් ගිනි දළු නිකුත් වේවා කියලා උන්වහන්සේ අදිෂ්ඨාන කරා. ඒකටයි කියන්නේ පරිකර්ම වීතිය කියලා. අරක ප්‍රතිවේක්ෂා වීතිය ඊළඟට පරිකර්ම වීතිය. ඒ පරිකර්ම වීතියත් කාම ජවන වීතියක්. ඒත් නෑ ගිනි කඳු නිකුත් වෙන්නේ ඊළඟට අයිමත් සමවදිනවා චතුර්ථ ධ්‍යානයට. ඒකටයි කියන්නේ අභිඥා පාදක ධ්‍යාන වීතිය. අර කලින් මෙන්න අභිඥා පාදක ධ්‍යාන වීතිය. එයින් නැගිට ආයමත් ප්‍රතිවේක්ෂා වීති උපදවනවා. අර එහි වූ ධානාංග බලමින් ඒ ධානාංග සලකමින් ප්‍රතිවේක්ෂා ජවනට. ඊට පස්සේ තමයි අභිඥා වීතිය උපදින. ඒ අභිඥා වීතිය උපදවීමේදී අභිඥාසිත උපදින එකවරයි. අපි අභිඥා චිත්ත වීතිය ගැන කතා කළානේ. අභිඥා චිත්ත වීතිය පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ අභිඥා කියලා එකවරක් නේ උපදින. ඒ උපදිනකොට